හරි අද දැන් යන්නේ 1968 A-level ගාන. මේකේ ඒගොල්ලෝ කියනවා රොකට්ටුවක් නිසලතාවයේ තිබී t සමානයි බිඳුව මොහොතේ g බෙදීම 5ක ත්වරණයකින් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. t සමානයි t කාලයක් ගත වූ පසු එන්ජිමේ දෝෂයක් නිසා ඒ මොහොතේම නියමුවා පැරෂුටයකින් ඉවතට පනියි. පැරෂුටය දිගහැරීම රොකට්ටුව ක්‍රියා විරහිත වීම යන දෙකම සිදුවන්නේ නියමුවාගේ ප්‍රවේගයේ දිශාව වෙනස් වන මොහොතේ වේ. නියමුවා හා රොකට්ටුව එකම මොහොතේ ආරම්භක තිරස්තලයට වැටේ නම් පැරෂුටය ආරම්භක තලයට එන විට ප්‍රවේගය gt බෙදීම එක ධන මූල 6 බව පෙන්වනවා. එතකොට මේකේ දැන් අපි ගාන මුලින්ම සාරාංශයක් වගේ ගත්තාම මේගොල්ලෝ කියන්නේ මේ දැන් මෙහෙම රොකට්ටුව උඩට ප්‍රක්ෂේපණය කරනවා t සමානයි බිඳුව මොහොතේ මේකේ ත්වරණය සමානයි g බෙදීම 5යි. මෙතකොට මේ උඩට යන රොකට්ටුව යම් දුරක් ගියාට පස්සේ නියමුවාට තේරෙනවා මේ රොකට්ටුවේ යම්කිසි ක්‍රියාවිරහිත වීමේ දෝෂයක් තියෙනවා කියලා. එතකොට මේ දෝෂයේ හේතුවෙන් නියමුවා පැරෂුට් එකක් අරගෙන මේකෙන් එළියට පනිනවා. එළියට පැන්නට පස්සේ අපි දන්නවා මේ රොකට්ටුවට මෙතනදී තිබ්බ ප්‍රවේගය v නම් මෙතනදී තිබ්බ ප්‍රවේගය v නම් මේ නියමුවාටත් තියෙනවා v ප්‍රවේගයක් උඩට. ඒ හේතුවෙන් නියමුවත් යම්කිසි කාලයක් උඩට යනවා. නමුත් රොකට්ටුවෙන් එළියට පැනීම නිසා මෙයා නියමුවා මත ඇතිවන ගුරුත්වාකර්ෂණ ත්වරණයේ බලපෑම හේතුවෙන් නියමුවා මත පහළට එන ත්වරණයක් g. ඒ හේතුවෙන් නියමුවා යම්කිසි කාලයක් උඩට ගිහිල්ලා නිශ්චල වෙලා ආයෙ පල්ලෙහාට වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝ කියනවා මෙයා නියමුවා උඩට යනවා. නියමුවා උඩට ගිහිල්ලා නියමුවාගේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන මොහොතේදී රොකට්ටුව ක්‍රියා විරහිත වෙනවා. නියමුවා පැරෂුට් එකක් දිගහරිනවා. එතකොට තව කියනවා මෙන්න මේ නියමුවා එළියට පනින්නේ t සමානයි t කාලයකදී. t සමානයි කැපිටල් T කාලයකදී. තව කියනවා මේ රොකට්ටුව සහ නියමුවා ආරම්භක තිරස්තලයට එන්නේ එකම කාලයකදී. නියමුවා සහ රොකට්ටුව ආරම්භක තිරස්තලයට එන්නේ එකම කාලයකදී. මේක තමයි මේ ගානේ සාරාංශය. එතකොට මේ ගාන එතකොට දැන් ගානේ අපි මේකේ අඳින්න තියෙනකොට අඳින්න ප්‍රවේගකාල ප්‍රස්ථාරය එනවා නම් අපි දන්නවා ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳිනකොට ප්‍රවේගය මෙතන කාලක්ෂය එතකොට අපි දන්නවා රොකට්ටුව ආරම්භයේ නිශ්චලතාවයෙන් ඉඳලා තමයි උඩට ප්‍රක්ෂේපණය කරන්නේ. නිශ්චලතාවයේ ඉඳලා උඩට ප්‍රක්ෂේපණය කරනවා g බෙදීම 5ක ත්වරණය. එතකොට අපි දන්නවා මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. එතකොට මෙතන ඇල්ෆා කෝණයක් කියලා ගත්තොත් අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ මේ කෝණේ tan අගේ සමානයි අනුක්‍රමණය. ඒ කියන්නේ අපි දන්නවා tan alpha සමානයි මේගොල්ලෝ දීලා තියෙන ත්වරණය g බෙදීම 5 කියලා. tan alpha සමානයි g බෙදීම 5. එතකොට මේ රොකට්ටුවේ යම්කිසි කාලයක් ගත වෙනවා. t කාලයක් ගත වුණාම තමයි නියමුවාට තේරෙන්නේ මේකේ යම්කිසි දෝෂයක් තියෙනවා කියලා. ඒ එන්ජිමේ දෝෂය නිසා නියමුවා එළියට පනිනවා. එළියට පනින්නේ g ත්වරණය. කියන්නේ එළියට පැනනහම නියමුවා මත ක්‍රියාත්මක වෙන g ත්වරණය. එතකොට මේ අනුක්‍රමණය වෙන අනුක්‍රමණය. ඒ අනුක්‍රමය මෙහෙම. ඊට පස්සේ නියමුවා මෙතන කෝණයක බීටා කියලා. බීටා කෝණය සමාන tan බීටා සමානයි g. මොකද g කියන්නේ ගුරුත්වාකර්ෂණ නියමුවා එළියට පැනනහම එතකොට නියමුවා මත ක්‍රියාත්මක වෙන්නේ රොකට්ටුවේ ත්වරණය නෙමෙයි. g ත්වරණය අනිත් පැත්තට. මේ අනිත් දිශාවට පොළොව දිශාවට. එතකොට මෙන්න මේ ඊළඟට කියනවා මේ මෙතන කාලය නියමුවා එළියට පනින්නේ නියමුවා රොකට්ටුවෙන් එළියට පනින්නේ t සමානයි t කාලයක. මෙන්න මෙතන කාලය t. ඊට පස්සේ පැරෂුටයේ දිගහැරීම රොකට්ටුව ක්‍රියා විරහිත වීම. පැරෂුටයේ දිගහැරීම සහ රොකට්ටුව ක්‍රියා විරහිත වීම යන දෙකම සිදුවන්නේ නියමුවාගේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන මොහොතේ. නියමුවාගේ ප්‍රවේගය අපි දන්නවා වෙනස් වෙන්නේ මෙන්න මෙතන. ප්‍රවේගයේ තිබෙන දිශාව වෙන දිශාවට යනවා මෙන්න මෙතන.
මෙන්න මෙතනදී නියමුවා පැරෂුටය දිග හරිනවා සහ රොකට්ටුව ක්‍රියා විරහිත වෙනවා. එතකොට නියමුවා පැරෂුටය දිග හැරියට පස්සේ මෙන්න මේ මොහොතේදී නියමුවා පොළොවට වැටෙන ගුරුත්වයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන අනුක්‍රමණය මෙන්න මේ වගේ දිශාවකට යනවා. මේ කොනේ ගෑම. අපි ඒක දන්නේ නැහැ කැමා කියන්නේ කීයද කියලා. සහ පැරෂ් මේ රොකට්ටුව ක්‍රියා විරහිත වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ රොකට්ටුව මේ බෑවුමට සමාන බෑවුමකින් ක්‍රියා විරහිත වෙනවා. රොකට්ටුව ක්‍රියා විරහිත වෙලා රොකට්ටුව එක දිගට පහළට යනවා. ඊට පස්සේ කියනවා මේ දෙකම එකම ආරම්භක තිරස්තලයට වැටෙන්නේ එකම මොහොතේදී කියලා. ආරම්භක තිරස්තලයට වැටෙන්නේ එකම මොහොතේදී නම් මෙන්න මෙතන කාලය දෙකෙම එකයි. ආරම්භක තිරස්තලයට පස්සේ දෙන්නේ එකම මොහොතේදී. නමුත් ප්‍රවේගය වෙනස්. මොකද මේ ආයන පැලුට දිග අරගෙන රොකට්ටුව නිකන් ගුරුත්වාකර්ෂණයට ලක් වෙලා වැටෙනවා. ප්‍රවේගය වෙනස්. අපි ඊට පස්සේ මාක් කරගමු මෙතන ප්‍රවේගය. මෙතන ප්‍රවේගය v කියලා දාගමු. මෙතන ප්‍රවේගය v1 කියලා දාගමු. මෙතන ප්‍රවේගය v, මෙතන ප්‍රවේගය v1. මෙතන ප්‍රවේගය අපි දාගමු u කියලා. මෙතන ප්‍රවේගය අපි දාගමු u1 කියලා. ඊට පස්සේ අපි තව එකක් දාන්න මෙන්න මෙතන තියෙන මේ රොකට්ටුව ක්‍රියාවිරහිත වෙලා රොකට්ටුව ක්‍රියාවිරහිත වෙලා පහළට එන්නේ ගුරුත්වත්වරණය. ඒ කියන්නේ අපේ ගුරුත්වත්වරණය දින මේ කොනෙට බීටා. හරි. ඊට පස්සේ අපිට මේකේ මුලින්ම කරන්න පුළුවන් මේකේ මේවට කම්මා කරගමු. මෙතන A B C D E F G H I J K L. අපි මුලින්ම කරමු මේ අපි දැන් හොයන්න ඕනේ මෙන්න මේක තමයි හොයන්න ඕනේ. මෙන්න මෙතන V යගේ තමයි හොයන්න ඕනේ. මෙතන V කියන එක තමයි හොයන්න ඕනේ. V කියන එක කියන්නේ නියමුව පැරෂුටේ දිග හරියට පස්සේ ආරම්භ තිරස්තලයට එන ප්‍රවේගය. එතකොට අපි මුලින්ම අපි හොයාගමු මෙන්න මේකට. ABJ ත්‍රිකෝණයට සලකා ABJ ත්‍රිකෝණයට අපි දාමු tan alpha. ABJ ත්‍රිකෝණයේ tan alpha සමානයි u බෙදීම t. අපි දන්නවා tan alpha කියන්නේ g බෙදීම 5යි. g බෙදීම 5 සමානයි u බෙදීම t. u සමානයි gt බෙදීම 5යි. මේක එක. ඊට පස්සේ අපි මෙතන දැන් u හොයාගත්තා. මෙතන u හොයාගත්තා. u සමානයි gt බෙදීම 5. අපි ඊට පස්සේ මේ අපි තව වැඩක් කරමු. මෙන්න මෙතන කාලය අපි t1 කියලා මාක් කරගමු. මෙන්න මෙතන කාලය මේ ටික ගමන් කරන්න ගත වෙච්ච කාලය t1, මේ ටික ගමන් කරන්න ගත වෙච්ච කාලය t2, මේ ටික ගමන් කරන්න ගත වෙච්ච කාලය t3. හරි. ඊට පස්සේ කරමු BCJ ත්‍රිකෝණය සලකා tan beta ලියමු. tan beta ලියමු. tan beta සමානයි u බෙදීම t1. t1 සමානයි tan beta ගැන අපි දන්නවා tan beta කියන්නේ g. tan beta කියන්නේ g නම් tan beta පහළට ගියාම u බෙදීම g. u එක කලින් හොයාගත්තා. u කියන්නේ gt බෙදීම 5යි. g to g කපලා යනවා t බෙදීම 5යි. ඒ කියන්නේ අපි හොයාගත්තා t1 කියන්නේ මේක දෙක. t1 කියන්නේ gt බෙදීම 5යි. gt බෙදීම 5. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් අපි ඊට පස්සේ ACI ත්‍රිකෝණය සලකනවා. ACI ත්‍රිකෝණය සලකා
tan alpha සමානයි u1 මේ u1 නේ මේ පාදේ u1 බෙදීම මේ මෙන්න මෙතන ඉඳලා a වල ඉඳලා c වලට ගත වෙච්ච මුළු කාලේ මෙතන t මෙතන මේ t1 के t බෙදීම මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලේ t මෙතන ඉඳලා මෙතෙන්ට ගත වෙච්ච කාලේ t බෙදීම 5යි t එකතු කිරීම t බෙදීම 5යි කියන්නේ 6යි t බෙදීම 5යි 6යි t බෙදීම 5 tan alpha කියන්නේ g බෙදීම 5යි g බෙදීම 5 වාරයක් 6යි t බෙදීම 5 සමානයි මෙතන 6යි t බෙදීම 5 උඩට එනවා අරස් ගුණිතය කරාම u1 සමානයි 6යි g t බෙදීම 25 මේ සමීකරණය समीकरण में उत्तर u1 समान u1 සමානයි 6යි gt බෙදීම 5 25යි. එතකොට අපි ඒක ලියනවා u1 සමානයි 6යි gt බෙදීම 25. ඊට පස්සේ අපි කරමු මෙන්න මෙතන CDI ත්‍රිකෝණයේ සලකා CDI त्रिकोणीय सलका tan बीटा समानයි u1 බෙදීම t2 u1 බෙදීම t2 ඊට පස්සේ අපි දන්නා u1 මෙතනදී හොයාගත්තා tan बीटाත් අපි දන්නවා g tan बीटा සමානයි g අපි t2 උක්ත කරගමු ඉස්සෙල්ලාම t2 සමානයි u1 6gt බෙදීම 25 ගුණ කිරීම tan β කියන්නේ g tan β පහළට යනකොට එක බෙදීම g t2 සමානයි 6යි t බෙදීම 25 ඒ කියන්නේ t2 මෙන්න මෙතන සමානයි 6යි t බෙදීම 25. ඊට පස්සේ අපිට ඊට පස්සේ කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපි ඊට පස්සේ කරන්නේ මේ දැන් මේ තියෙන්නේ ACI අපි දන්නවා ප්‍රවේගකාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයට වර්ගඵලයෙන් ලැබෙන්නේ ප්‍රස්ථාරයට වර්ගඵලයෙන් ලැබෙන්නේ ගමන් කරන මුළු විස්ථාපනය. කල මුළු විස්ථාපනය. ඒ කියන්නේ මෙන්න මෙතන ACJ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ නියමුවා මුලින්ම නියමුවා රොකට්ටුවත් සමග උඩට යනවා ඊට පස්සේ නියමුවා රොකට්ටුව ටිකක් දුරක් ගිහලා පහළට පයින්නවා ACI ත්‍රිකෝණය කියන්නේ නියමුවා උඩට ගමන් කර ඉහළට ගමන් කර මුළු දුර ඉහළට ගමන් කර මුළු දුර එන්නේ පහළට එතකොට ACJ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි නියමුවා එනවා පහළට CFH ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ කියන්නේ ACJ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි CFH ත්‍රිකෝණයේ වර්ගඵලය CFH ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් ACJ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් එක බෙදීම 2 වැඩි කිරීම u ලම්බ උස වැඩි කිරීම ආධාර පාදය t දල t බෙදීම 5 කියන්නේ 6යි t බෙදීම 5 සමානයි CFH ත්‍රිකෝණයේ වර්ගඵලය CFH ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ CFH ත්‍රිකෝණයේ වර්ගඵලය එක බෙදීම 2 වැඩි කිරීම v ලම්බ උස v වැඩි කිරීම t2 දන t3 t2 දන t3 අපි මේක සුළු කරන්නේ නැතුව ඔහොමම තියාගමු. මේ සමීකරණේ පස්වෙනි සමීකරණය. ඊට පස්සේ අපි මේ සමීකරණ කොහොමද තියාගමු සුළු කරන්නේ නැතුව. ඊට පස්සේ අපිට පුළුවන් රොකට්ටුවටත් ඒ අපි කරපු දේම කරන්න. රොකට්ටුව ඉහළට ගමන් කරනවා ADI ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන විස්ථාපනයි.
රොකට්ටුව ඉහළට ගමන් කරනවා. ඒ ඉහළට ගමන් කරන මුරුදුර රොකට්ටුව පහළට එන උනින්ද රොකට්ටුව එනකොට රොකට්ටුව පල්ලෙහාට එනකොට DJH ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ AD I ත්‍රිකෝණයේ වර්ගඵලය AD I ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා DGH ත්‍රිකෝණයේ වර්ගඵලය. DGH ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි ඊපස්සේ AD I ත්‍රිකෝණයේ වර්ගඵලය ලියමු. එක බෙදීම දෙක වාරයක් ලම්බ උස U1 ආධාරක පාදය T බෙදීම 5 6යි T බෙදීම 25 T ධන T1 ධන T2 T ධන T1 ධන T2 ඒ කියන්නේ T ධන T බෙදීම 5 ධන 6යි T බෙදීම 25 සමානයි 25 ඔක්කොම එක පොදු මේකට ගත්ත පොදු හරියට ගන්නවා 25යි t ධන 5යි t ධන 6යි t 36යි t u1 වාරයක් 36යි t 36යි t බෙදීම 25 බෙදීම 25 කුත් තියෙනවා DGH ත්‍රිකෝණයේ වර්ගඵලය DGH ත්‍රිකෝණයේ වර්ගඵලය එක බෙදීම දෙක වාරයක් V1 ලම්බ උස V1 වාරයක් T3 මේකත් අපි ඔහොම තියනවා 6 වෙනි සම ඊට පස්සේ අපි දන්නවා තව දෙයක් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මෙතන කෝණයේ ප්‍රතිබිම්බ කෝණ බීටා ඉගෙන වෘත්තතරණයමනේ යාපේ ඒගේ පල්ලෙහාට යනකොට පැෂුට් එක දිගීමක් කිසි දෙයක් කරන්නේ නැති නිසා රොකට්ටුව පල්ලෙහාට ඉන්නේ වෘත්තතරණයෙන් ඒ කියන්නේ tan බීටා එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ඒ ත්‍රිකෝණය සලකලා මෙතන ලියන්න DGH ත්‍රිකෝණය සලකා අපිට ලියන්න පුළුවන් tan බීටා සමානයි V1 බෙදීම T3 අපි දන්නවා tan බීටා කියන්නේ G V1 සමානයි G T3 tan බීටා කියන්නේ G මෙතන T3 මේ පැත්තට ගියාම G T3 V1 සමානයි G T3 අපි යන්නේ එතන V1 ගේ අගය ආදේශ කරනවා 7 වෙනි සමීකරණය අපි යන්නේ 7 වෙනි සමීකරණේ 7 වෙනි සමීකරණේ V1 ගේ අගය ආදේශ කරනවා මෙන්න මෙතන. V1 ගේ අගය ආදේශ කරනවා මෙන්න මෙතන. එතකොට එක බෙදීම 2යි U1 36යි t බෙදීම 25 සමානයි එක බෙදීම 2යි V1 කියන්නේ GT3 වැඩි කිරීම T3. මේක අපි සුළු කරමු T3 ගේ වර්ගය සමානයි U1 G විතර දෙනවා GT2 එක බෙදීම 2 U1 6යි GT බෙදීම 25 6යි GT බෙදීම 25 වැඩි කිරීම 36යි t බෙදීම 25 මෙතන එනවා t වර්ග T3 ගේ වර්ගය සමානයි දෙකට දෙක කපල යනවා G ට G කපල යනවා 36 වරක් 6 216යි t වර්ග 216යි t වර්ග බෙදීම 225 මෙතෙන්ට ගන්න T3 සමානයි දෙපැත්තම වර්ගමූල ගන්නවා 216 වර්ගමූලය ගත්තාම 6යි මූල 6යි t වර්ගයේ වර්ගමූලය t 225 වර්ගමූලය 25 225 වර්ගමූලය 25 sorry 225 නෙවෙයි දෙන්න 625 25 වරක් 25 625 අපි T3 ගේ අගය හොයාගන්න මේක T3 ගේ අගය හොයාගමු 8 වෙනි සතියේ අපි කරන්නේ එතෙන්ට ගත්ත T3 අගය ආදේශ කරනවා මෙන්න මෙතෙන්ට
ඒක අපි කරනකොට මේක මකන්න. පස්වෙනි සමීකරණය. එක විදිහෙන් දෙක විදිහෙන් දෙක තමයි කපලා දාමු. u 6යි t බෙදීම 5 සමානයි v. හොයන්න තියෙන්නේ අපිට v t3 දර t3. sorry t2 දර t3. t2 කියන්නේ 6යි t බෙදීම 25යි. 6යි t බෙදීම 25යි. t3 අපි හොයාගත්ත 6යි මූල 6යි t බෙදීම 25යි. 6යි මූල 6යි t බෙදීම 25යි. මේක තමයි අපිට මේ මෙතන ආදේශ කරන්න ඕනේ. ඒකෙන් අපි 6යි t බෙදීම 25 එළියට ගන්නවා. 6යි t බෙදීම 25 එළියට දැම්ම 1 ධන මූල 6යි. එතකොට u වගේ ආදේශ කරනවා u සමානයි එතෙන් දෙන්නේ u ගේ ආදේශ කරාම වෙනවා gt බෙදීම 5යි. 5 වාරයක් 6යි t බෙදීම 5 සමානයි v 6යි t බෙදීම 25 1 ධන මූල 6. t 6යි t බෙදීම 25 කපලා යනවා. v සමානයි මෙතන gt ඉතුරු වෙනවා. gt බෙදීම මෙතන 1 ධන මූල 6 පහළට එනවා. 1 ධන මූල 6. අපිට පෙන්වන්න දෙන්නේ පෙන්නුවා. එතකොට ඔක තමයි උත්තරේ. අපි මේ මුලින්ම කරේ මේගොල්ලෝ දෙන්න තියෙනවා විතර පළි t කියලා. අපි මේකට මුලින්ම tan alpha දාලා අපි මෙතන u හොයාගත්තා. ඊට පස්සේ BC J ත්‍රිකෝණයට tan β දාලා එතන මෙතන t1 හොයාගත්තා. ඊට පස්සේ AC I ත්‍රිකෝණයට tan alpha දාලා මේ කාල දෙක එකතු කරලා u1 හොයාගත්තා. ඊට පස්සේ එතන u1 ඇසුරෙන් මෙතන tan β ඇසුරෙන් CD I ත්‍රිකෝණයට tan β දාලා t2 හොයාගත්තා. ඊට පස්සේ කරේ ප්‍රස්ථාරයේ වර්ගඵලය. කියන්නේ නියමුවා ඉහළට ගමන් කරපු වර්ගඵල විස්ථාපනය AC J ත්‍රිකෝණයේ සමාන කරා වර්ගඵලයේ AC J ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි CFH ත්‍රිකෝණයේ වර්ගඵලය. නියමුවා පැරෂූටේ දිගාගෙන යනවා පහළට. ඊට පස්සේ කරේ A දෙයම කරා රොකට්ටුවට. AID ත්‍රිකෝණයේ AID ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන කරා DGH ත්‍රිකෝණයේ වර්ගඵලය. රොකට්ටුව ඉහළට ගමන් කරපු දුර සමානයි පහළට ගමන් කරපු දුර. ඊට පස්සේ කරේ මේකට tan β දාලා මේකෙන් හොයාගත්ත v හොයාගත්ත t3 සහ g ඇසුරෙන් v1 සමානයි gt3 v1 සමානයි gt3 එතන අපු v1 එතනින් ඊට පස්සේ අපි හොයාගත්ත t3 හොයාගෙන t3 ආදේශ කරලා මේ සමීකරණයට මේ සමීකරණ t3 ආදේශ කරලා හොයාගත්තා. ඔය හැදුවේ 1968 A level පේපරේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගන්න. එහෙනම් කොහොමද ස්තුති